දහසක් අතරින් මා තෝරාගත්තා අපිව තෝරගෙන තියෙන්නේ සහෝදර සහෝදරියනේ දෙවියන් වහන්සේ දහසක් නෙවෙයි මිලියන් ගානක් අතරින් මේ සුභාරංචිය ගෙනියනවා මේ සෙන්සුරාදා දහසක් අතරින් මා තෝරාගත්තා අඳුරින් පිරිලොව එළිය කරන්න දැල්වෙන පහනක් වී දහසක් අතරින් ජනතාව රස ගන්වන් පොළොවේ ලවණක් දහසක් අතරින් තෝරාගත්තා
Lord. We'll say a quick prayer and we'll surrender it to the Lord. Lord, we thank you and we praise you, Father. As we come into your presence, Lord, may your blood, Lord Jesus, become real to us. ඔබ වහන්සේගේ අභිමුඛයේ ජීවත් වෙන ඔබ වහන්සේගේ දරුවෝ කැලතක් හැටියට ජේසුගේ ශ්‍රී ලේ වලට ප්‍රසන්නව ස්තුතිවන්ත වී යානනි ශුද්ධත්වයත් එක්ක එකක් වෙලා අපි මේ සන්ධ්‍යාවේ මෙන්ම සදාකාලීව ඔබ වහන්සේගේ අභිමුඛයේ ඉන්දයි සූදානම සමුදුනේ ඔබ වහන්සේගේ ශ්‍රී හෘදය අප අතරට එන්න කියලා අපි මේ හන්දෑවේ යාඥා කරනවා ස්වාමීනි. පියාණනි අපිට උගන්වන්න ඔබ වහන්සේ වගේ තාත්තා කෙනෙක් ඔබ වහන්සේ වගේ අම්මා කෙනෙක් වෙන්න මේ ලෝකෙට. ශුද්ධාත්මයනි අපි සියලු දෙනා බලවත් කරන්න. අපි සියලු දෙනා ඔබ වහන්සේගේ හස්තේ තබා ගන්න සමදේ. මේ කීදේ අපගේ ස්වාමීන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපිට මේ සියල්ල ලැබේවා කියා යාඥා කරමු. Praise the Lord. Thank you, Jesus. Thank you and God bless you. මම ඔයගොල්ලෝන්ගේ හාදුවක් දීලා පිළිගන්නවා මේ සන්ධ්‍යාවේ ආවට දෙවියන් වහන්සේගේ සභාව ගොඩනගන්න උන්වහන්සේගේ රාජ්‍ය ගොඩනගන්න අපි එක් රැස්ව සිටින්නේ. ඉතින් ඊයේ අපේ හර්ෂ සහෝදරයා බෙදාගත්ත හරි ලස්සන දෙයක් ඒක ඔයගොල්ලෝ අහගෙන ඉන්න ඇති. අවුරුදු ගානක් අවුරුදු 15කට කිට්ටු වෙන්න බීලා ගෙදර එද්දි තාත්තා බලාගෙන හිටපු විදිය කාමරේ ලයිට් එක දාලා පාන්දර 2-3 වෙනකන් ඇහැරගෙන ඉඳලා එයාව කාර් එකෙන් එළියට අරගෙන සද්දවත් කරන්න නැතුව එයත් එක්ක ඉඳගෙන එයා ටීවී බලලා ඉවර වෙනකන් ටීවී බලලා එයාට කන්න ලෑස්ති කළා. එයාව නින්දට දාලා තාත්තා නිදිය ගන්නවා කියලා කිව්වා. ලොකු ලෙක්චර් එකක් තිබිලා නැහැ තාත්තගෙන්. මේ බැඳපු මිනිස්සයාව කොහොමද ගොඩ ගන්න කියන එක තමයි තාත්තගේ තිබිච්ච අදිෂ්ඨානය. ඉතින් ඒ සුභාරංචිය එයාට ඇහිච්ච වෙලේ එයා කිව්වා එයා බැලුවා මේක ඉතාමත් විශ්වාස කරගන්න අමාරු එකක්. කොහොමද මේ වගේ දෙයක් වෙන්නේ කියලා. ඉතින් සහෝදර සහෝදරියනි Bernie, praise the Lord, Bernie. ආනෑ කමන දැන් ඔයා ඉන්න අහගෙන ඉන්න එහෙනම් අපි ජොයින් කරන්න. බයි. අන්න ඒකයි මේක පටන් ගද්දිම මං කිව්වේ මේ ප්‍රෝග්‍රෑම් එක මම really මේ ලොක්ඩවුන් එකට ගොඩක් ඉස්සෙල්ලා කරපුවත් එකක් CRL එකත් එක්ක බ්‍රදර් ලලිත්ත් එක්ක and it has been a great help to us. But I never thought that this will be a plan of God
so that we can lead fathers also the same program. ඉතින් parenting වල අන්න එකයි ඉතාමත් අත්‍යවශ්‍ය දේ අපි අලුතෙන් ඉගෙන ගන්නකොට what we have learned we have to unlearn first. What we have learned we have to unlearn it first. ඉගෙනගෙන තියෙන ඔක්කොම දේවල් එළියට ඇදලා අරගෙන අලුතෙන්ම ශුද්ධත්වයන් වහන්සේට ඉඩ අරින්න ඕන. අපිට උගන්වන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්නේ කොහොමද ලෝකෙට කියන එක. ඉතින් සහෝදර සහෝදරියනි ඒ අපේ ජීවිතේ ලොකු සම්දිස්ථානයක් ඒ පේරන්ට් කෙනෙක් වෙන්න අඩිය තියෙන එක. දැන් අද මම දැක්ක ආටිකල් එකක් හිලින්ඩන් කවුන්සිල් එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ෆොස්ටර් පේරන්ට්ස්ලා ඉල්ලලා ඒගොල්ලෝ බැගාපත් වෙනවා ළමයින් මේ ටිකේ සෑහෙන්න දුක් පීඩා විඳින්න පටන් අරන් තියෙනවා කියලා ඒ ආටිකල් එකේ ලියලා තියෙනවා. But the charger is not charging. මේක මේ පාන්නේ නේද මේ? ඉතින් ඒ කියන්නේ අපිට ඉස්සරහට ලොකු කාර්යභාරයක් තියෙනවා. දැන් අපේ ළමයි 7 දෙනා විතරක් නෙමෙයි. තව අපිට තියෙනවා දැනanse ඉඩ ඇරියොත් ඒ වගේ ෆොස්ටර් පේරන්ටිං වලට පොඩ්ඩක් ඔළුව දාන්න පුළුවන්. ඉතින් සහෝදර සහෝදරියනි ලොකු රික්වයර්මන්ට් එකක් තියෙනවා. ලොකු රික්වයර්මන්ට් එකක් තියෙනවා අපි මේ කරගෙන යන දේ දැනanse කරගෙන යන දේ අපේ තුල. දැන් අද අපි අන්තිමට කතා කරලා ඉවරුනේ how to train your children and how to train my children and the children going to come into our lives. And obviously අපි බැලුවා ඒ කට්ටියව ට්‍රේන් කරන විදිය දේ වචනය අනුව හිත උපදේශයෙන් අපිට දැනanse කියලා දුන්නා. තාත්තලාට කොහොමද ට්‍රේන් කරන්න ඕන කියලා ඒ වගේම අම්මලා කොහොමද ට්‍රේන් කරන්න ඕන කියලා දේ වචනෙන් අපිට බලාගත්ත හැකි. අද අපි බලන අම්මලා කොහොමද ට්‍රේන් කරන්න ඕන කියලා. පුත්තු දූරුන්ව තාත්තලා කොහොමද පුත්තු දූරුන්ව ට්‍රේන් කරන්න කියලා. හැබැයි ට්‍රේන් කරන්න ඉස්සෙල්ලා ඉතාමත් අත්‍යවශ්‍ය දේ තමයි ස්වර්ග පියාණන් වහන්සේගේ පේරන්ටිං එක. ඒ ස්වර්ග පියාණන් වහන්සේ අපිට තාත්තා කෙනෙක් වෙන විදියට unconditional love එක අපි මේ දේ කරන්න ඉඩ අරින්න ඕන. ඉතින් අන්න ඒකයි අපි හිත උපදේශයෙන් බැලුවා ට්‍රේනින් වල මේන්ම පාර්ට් එකක් තමයි දැන් අලුතෙන් අපි ළමයිව මේ මාර්ගය තුල ගෙනියද්දී දෙවියන් වහන්සේත් එක්ක මේ දේ කරන එක. කොහොමද දෙවියන් වහන්සේත් එක්ක ළමයිව ට්‍රේන් කරන්න කියන එක අපිට දේව වචනයෙන් පෙන්වනවා ශුද්ධාත්මයන් වහන්සේ. ජේසුස් අපිට පෙන්වන එක ඉතාමත් පැහැදිලිව. ඒක තමයි Proverbs 3 verse 5 and 6. Proverbs 3 verse 5 and 6. ලේසි නෑ මේක කරන්න. Right.
ඒ key element එකක් තමයි මෙන්න මේක. ෂෙයා කරගන්න එපා ස්ක්‍රීන් එක ඔයගොල්ලොත් එක්කනේ. ඔන්නේ නම් ෂෙයා කරා. හොඳේ. නැත්නම් ඔයගොල්ලෝ මට බයිනවනේ. නුඹේම නුවණෙහි නොපිහිටා නුඹේද මුතුන් නුඹේ මුළු සිතින් ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරපන්න. මේ පේරන්ටිං වල එක කන්ඩිෂන් එකක් තියෙනවා අපිට. ඒ කන්ඩිෂන් එක තමයි අපේ කැපැසිටි එක අපි තියෙන බලේ ඒව ගැන යැපෙන්නේ නැතුව දෙවියන් වහන්සේට බාර දෙන්න කියලා. ළමයිව හැම මොහොතකම. ඒ තමයි 6 කියනවා නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකා පන්න. බුදුම සිංහලයක් ඒක. ඒ කියන්නේ නුඹේ සියලු මාර්ගවලදී හැම ඩයිරෙක්ෂන් එකක්ම දෙවියන් වහන්සේව සලකලා බලන්න කියලා කියනවා. එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලා කරනවා ඇත. කවුරු හරි පොඩි බබෙක් ස්ක්‍රීන් එකත් එක්ක සෙල්ලම් කරනවා. කවුද? අන්න උන්වහන්සේ නුඹේ මාවත් සමතලා කරනවා ඇත. අද අපිට කඳු වගේ පේන ප්‍රශ්න දෙවියන් වහන්සේ තුල අපි යැපෙද්දී උන්වහන්සේගේ මාර්ගයට අපි එද්දී ඔක්කොම කඳු ටික ෆ්ලැට් කරනවා කියලා උන්වහන්සේ කියනවා. මේක ඉංග්‍රීසිනුත් බලන්න. Trust in the Lord with all your heart. For parenting, when it comes to training, this is the only condition. මේක තමයි එකම condition එක අපිට දෙවියන් වහන්සේ දෙන. Trust in the Lord with all your heart and lean not on your own understanding. තමා දන්න විදිය, තමා experience කරලා තියෙන විදිය, තමා ඉගෙනගෙන තියෙන විදිය තුල යැපෙන්න එපා කියනවා. අන්න ඒකයි මං කියුවේ දැන් අද පටන් ගද්දී දෙමව්පියන්ගේ රාජකාරියට අපි ඇතුල් වෙද්දී ස්වර්ග රාජ්‍ය තුල ඔක්කොටම ඉස්සෙල්ලා අපි දන්න දේවල් ටික ඔක්කොම එළියට දාන්න ඕන. What we have learned, we have to unlearn it. Otherwise we can't do this. මේක කරන්න බෑ නැත්තම්. ඊට පස්සේ කියනවා හිතෝපදේශේ in all your ways acknowledge him and he shall direct your paths. අපි මේක බැලුවා හිතෝපදේශයේ 22:6ක් ඊයේ. ට්‍රේන් කරන්න ඕන කොහොමද තාත්තලාට කියලා. Not to provoke your children, but train them in the Lord. In the Lord. When you're doing, අපි එහෙම කරගෙන යද්දී ක්‍රිස්තුස් වහන්සේ තුල අපි ළමයිව ට්‍රේන් කරගෙන යද්දී සහෝදර සහෝදරියනි එක කොන්දේසියක් තියෙනවා කරුණා කරලා අපේ අම්මලා තාත්තලා මුතුන් මිත්තෝ ළමයි හදපු විදිය අමතක කරලා දාන්න කියන එක දේව වචනේ අපිට මේ රාත්‍රියේ කියනවා. Who is playing with the screen? මට පේනවා ඔක්කොටම ඉස්සෙල්ලා parenting කරන්න ඕන ස්ක්‍රීන් එකත් එක්ක සෙල්ලම් කරන අම්මත් තාත්තත් එක්ක. අන්න ඒක තේරුම් ගන්න ඕන. That's a classic example. අද ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා මොකද කරන්නේ? ටක් ගාලා ළමයාට දෙනවා ෆෝන් එක. අපිත් කරනවා ඒක. ඌව කටවහන්න ඕන නම් ටීවී එක දානවා ඩක් ගාලා. දාලා දවසම බලපන් පුතේ අපි අපේ වැඩ උන්ගේ වැඩ. time spending අපි ඊයේ කතා කරපු විදිහට නැතිව යනවා. එතකොට අපිට විට්නස් එකක් වෙන්න බැරි යනවා ළමයින්ට දෙවනාසගේ ආදරයට. හර්ෂගේ තාත්තා පැය 4ක්
හර්ෂත් එක්ක ඉඳගෙන ඉඳලා තියෙනවා රෑ තිස්සේ. පාන්දර වෙනකම්. time spending. හර්ෂත් එක්ක ටීවී බලනවා. කීයටද වෙලාව දැන්? පාන්දර 2යි 3යි. හර්ෂ කිව්වේ මම නෙමෙයි ඔයගොල්ලන්ට කිව්වේ මේ කතාව. අන්න ඒකයි දෙවනාංශ කියන්නේ අපි පාරම්පරිකව අපි අපේ ළමයිව හදපු විදිය එහෙම් පිටින්ම වැරදි කියන එක ගොඩක් වෙලාවට මට තේරෙනවා. මං කියන්නේ අපි මමයි ඔරියලි. මන් දන්නේ නැහැ මෙතන ඉන්න අනිත් දෙමව්පියෝ ඊට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. But in all your ways acknowledge him and he shall direct your path in parenting. So my dear brothers and sisters, if we are to train our children to become godly children, unlearn what you have learned, sit at the feet of Jesus, spend time with them. That's what the Lord is telling me. Spend time with them, meet them in their need, meet them in their interest. ඒගොල්ලෝ කැමති දේ තුල අපිට හම්බ වෙන්න, ඒගොල්ලොත් එක්ක කාලය ගත කරන්න, දන්න දේ අමතක කරලා දාන්න, parenting ගැන දෙවියන් වහන්සේට අලුතෙන්ම අපේ ජීවිත අපිට අත්දැකීමක් දෙන්න කියලා යාඥා කරන්න ඕන. එහෙම නැතුව අපිට මේක කරගෙන යන්න බෑ. අපි ගොඩක් වෙලාවට කරන්නේ සහෝදර සහෝදරියනි දැන් මේ parenting වල අපි යද්දි මේ දේ කරගෙන යද්දි අපේ ළමයින්ගේ කට වහනවා. බිඳුවේ ඉඳන් 17ට 15 වගේ වෙනකන් ළමයින්ගේ කට වහනවා. You shut up. You don't come to talk to me back again. මට කතා කරන්න එන්න එපා ඔය විදිහට. අපි ගොඩක් කාට කරන්න යන්නේ ඒක. අපි කට වහනවා ළමයින්ගේ. ඒ වහපු කටවල් ටික අවුරුදු 10ක් 15ක් තිස්සේ දන්නේම නැතුව ඇරෙනවා 15 16 වෙද්දී. ඊට පස්සේ අපි දන්නේම නැතුව ප්‍රශ්න පටන් ගන්නවා. අන්න ඒකයි growing up with our children is the most important thing, my dear brothers and sisters. Growing up with them, spending time with them, no time කීකින්න අපිට කවදා හරි වෙන්නේ සහෝදර සහෝදරිය නැත්තම් ඒගොල්ලොත් කියනවා sorry no time අපිට තියෙන එකම ටයිම් එක ඇවිල්ලා එක්ක ඒගොල්ලෝව පල්ලි ගෙනියන්න එහෙම නැත්තම් කොන්තේ කියන්න තමයි ගොඩක් වෙලාවට. ඒ කාලේ මගේ දෙමව්පියෝ එහෙමයි කරේ. Praise the Lord. ඉතින් අන්න ඒකයි දැන් බලන්න ඕන මේ විදිහට නම් අපි දේවනාංශ කියන විදිහට නම් අපි ට්‍රේන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. දෙවියන් වහන්සේ කියන්නේ අපි බැලුවා ඊයේ discipleship එකට අපේ ළමයිව ගේන්න කියලා ශ්‍රාවකත්වයට. disciple කෙනෙක් වෙන්න තමා අපි අපේ මුළුමලින්ම ජීවිතය ඒගොල්ලෝ වෙනුවෙන් කැප කරන්න ඕන. So please, my dear brothers and sisters, never forget you අපි ඇත්තටම ළමයිව පල්ලි යන කට්ටියක් කරන්න කියලා නෙමෙයි දෙවියන් වහන්සේ කියන්නේ. දෙවියන් වහන්සේ කියන්නේ ළමයිව ශ්‍රාවකත්වයට ගේන්න කියලා. රිලිජියස් කට්ටියක් හැටියට මේ ලෝකෙට ගේන්න කියලා නෙමෙයි කියන්නේ. ඒකයි ජේසු පරිසිවරු සදසිවරු ඉද්දි Pharisees and Sadducees ඉද්දි God represent කරේ ඒගොල්ලෝ ජේසු මේ ලෝකෙට එද්දි. ඒ කියන්නේ ජේසුව represent කරේ. ජේසු ගැන කියලා දුන්නේ. ජේසු ගැන හැම දෙයක්ම කරේ high priestලා ඒ වගේ මේ ලොකු කට්ටිය ඉද්දි ඇයි මේ මාරුකාරයෝම සෙට් එකක් තෝරගත්තේ? එතකොට tax collectorsලා ඒ වගේ කට්ටියක් ඇයි තෝරගත්තේ ජේසු? ශ්‍රාවකත්වයට ගේන්නේ. අන්න ඒකයි හේතුව.
මොකද එයාට තේරුණා they are not prepared to unlearn what they have learned. So for the most ජේසුට තේරුණා obviously දෙවියන් වහන්සේ ඇදීට එයා තෝරගත්තා. එයාට තේරුණා මේ කට්ටියට පිරිච්ච කල වගේ ඒගොල්ලෝ හිටියේ. ඒගොල්ලොන්ට කියලා දෙනවට වැඩිය හොඳයි ශ්‍රාවකයෝ කරනවට වැඩිය හොඳයි මේ වගේ දන්නේම නැති කට්ටියක් අරගෙන ශ්‍රාවකයෝ කරන එක කියලා තමයි එයා පටන් ගත්තේ 12කට ලයිෆ් එකේ ඉන්වෙස්ට් කරන්න. ඒක එයා පේදුරුට කතා කරා උත්තානෙලා ඇවිල්ලා. අර මාළු අහුවෙලා පේදුරු පැනලා ඉතින් ඔක්කොම ඒ වැඩේ වුණාට පස්සේ ජීසස් ආනවා පෙන්නලා ඒ බ්ලෙසිං එක පෙන්නලා ආනවා මාළු ටික පෙන්නලා Peter, do you love me, Peter? තුන් පාරක් අහනවා ඒ ප්‍රශ්නේ. පේදුරුට තුන්වෙනි පාර ආපු මාරිදිට තරහ යනවා. ඊට පස්සේ ජේසුස් ආනවා තුන්වෙනි පාර, do you love me more than this? What I have blessed you with? And Peter said, Peter කියනවා, yes Lord. ඔබ වහන්සේ මට දීලා තියෙන ආශිර්වාද නෙමෙයි මට අවශ්‍ය. මම ඔයාට ආදරෙයි. ඒ ආශිර්වාද වලට වැඩිය කියලා තමයි පීටර් කිව්වේ. අන්න ශ්‍රාවකෙක්ට එතකොට ජේසුස් කියනවා එහෙමනම් මගේ බැටළුවන්ට කණ්ඩ දෙන්න ඒගොල්ලෝව බලා ගන්න කියලා. අද මං අහනවා මේ රාත්‍රියේ ප්‍රශ්නයක් මගෙන් ඒ වගේම ඕගොල්ලොන්ගේ. ඕගොල්ලොන්ගේ ළමයිව මගේ ළමයිව අපි හදලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ ශ්‍රාවකත්වයටද? I think that's a fair question for us to ask ourselves. මගේ ළමයි ජේසුගේ disciples ලද? මට ගොඩක් පේන විදිහට ඒ හර්ෂගේ තාත්තා බයිබල් ස්ටඩි කරලා තිබ්බේ නැති වුණාට සෙමිනේරි ගිහිල්ලා තිබ්බේ නැති වුණාට බයිබලේ ඩිග්‍රී එකක් ගහලා තිබ්බේ නැති වුණාට සාමාන්‍ය කතෝලිකයෙක් හැටියට එයා ඇවිල්ලා ඩිසයිපල් කෙනෙක් ජේසුගේ. ඒ වගේම එයා මැරෙන්න ඉස්සෙල්ලා හර්ෂව ඩිසයිපල් කෙනෙක් කරලා තමා එයා මැරුණේ. He's still going on the journey. හර්ෂ තාම මේ ජර්නි එකේ යන්නේ අපි ඔක්කොලම වගේ. But I'll guarantee you ඒ හර්ෂ කියපු කතාව, my father will continue to live on in my life. එතන හර්ෂ කිව්වේ මගේ තාත්තාගේ ඒ මත්තක සටහන, එයාගේ ආදරේ මගේ ජීවිතෙන් කවදාක්වත් එළියට යන්නේ නැහැ කියන එක. අන්න ස්වර්ගයේ පියාණන් වහන්සේ ගැන ජේසු කතා කරද්දි එයාගේ තියෙන රිලේෂන්ෂිප් එක, පුතා තාත්තත් එක්ක තිබිච්ච රිලේෂන්ෂිප් එක සුද්ධ ත්‍රිත්වයේ දිහා බලපුවාම ඉතාමත් ක්ලියර් සහෝදර සහෝදරියනි. ඒකට හේතුව තමා ඒ අර අගාපේ කියන sacrificial love. පුතා කවදාවත් තාත්තා කියපු දේ කරන්න බෑ කියලා නෑ. අද අපේ ළමයි අපි කියන දේවල් කරන්න ආස වෙයිද? ඒ ඇයි ඒ ආස නැත්තේ කියන එක එහෙමනම් අපි සුද්ධාත්මයන් වහන්සේගෙන් අහලා බලන්න ඕන. In all your ways acknowledge him and he shall direct your path. විශේෂයෙන්ම ටීනේජ් ළමයි ඉන්න දෙමව්පියන්ගෙන් මං අහන්නේ 10 දෙයක් කිව්වොත් ඒ 10න් කී දෙයක් අහනවද ඒගොල්ලෝ? ඒ ඇයි
දෙවනි තනන් වහන්සේ සුද්ධ ත්‍රීත්වයේ ඒ තිබිච්ච රිලේෂන්ෂිප් එක පියාණන් වහන්සේත් එක්ක අද ඇයි අපිට අපේ ළමයි එක්ක නැත්තේ කියන එක කතෝලිකයෝ හැටියට අපි විපරම් කරලා බලන්න ඕන ශුද්ධාත්මයන් වහන්සේ තුල. Why my children are not having this relationship that the second person in the Trinity was sharing with the Father in heaven? Why? It's a good why. Then that means we have failed terribly, my dear brothers and sisters. But God is giving us an amazing opportunity right now. If we repent, if we all repent and say, Lord, I have failed in this mission. I see, Father, I don't have මට පියාණනි පේනවා ඔබ වහන්සේ පුත්‍රයාණන් වහන්සේත් එක්ක තිබිච්ච ඒ සම්බන්ධකම ශුද්ධ ත්‍රිත්වයේ මගේ දුරු පුතුත් එක්ක මට නැහැ. ඒ වගේම අපිට ජේසුට කියතයි ජේසුනි ඔබ වහන්සේ පියාණන් වහන්සේත් එක්ක තිබිච්ච ඒ සම්බන්ධකම තාත්තා හැටියට මගේ දරුවෝන්ගෙන් මට ඒක දකින්න නැහැ. කතෝලිකයෙක් කියලා කියන්නේ කතෝලික සභාවට අයිති මිනිස්සෙක් කියලා කියන්නේ කතෝලික සභාවට අයිති පවුලක් කියලා කියන්නේ සහෝදර සහෝදරිනි ශුද්ධ ත්‍රිත්වයේ තියෙන සම්බන්ධකම මේ ලෝකෙට පේන පිරිසක් අපේ පවුල් තුලින් අපේ පෞද්ගලික ජීවිත තුලින් අපේ කසාද තුලින් ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. So remember our absolute අපේ තියෙන ලොකුම උදාහරණය තමා අපේ ආච්චි අපේ අම්මව හදපු විදිහත් එහෙම නැත්නම් අපේ අම්මා මාව හදපු විදිහවත් එහෙම නැත්නම් මගේ මුත්තා අපේ ආච්චිව හදපු විදිහවත් ඒ මොකුත් නෙමෙයි. ඒ ගහ වෙනස් කරන්න කියලා අපිට කියන්නේ. Family tree needs to be changed. පවුල් ගහ වෙනස් කරන්න කියනවා. Family tree එක කියලා කියන්නේ අපි. We have to switch to the tree of life, not the tree of good and evil. හොඳ නරක ගහෙන් කකා ඉන්න නැතුව මගේ ළමයා හොඳද නරකද කියලා හොය ඉන්න නැතුව හැම වෙලේම පොඩ්ඩක් බලන්න ඕන අපි බලන්නේ හොඳ ළමයිව හදාගන්න. අපි නරක ළමයිට කැමති නෑනේ කොහොමද? කවුද මේ දැන් හොඳයි මෙයා නරකයි කියලා කියන්නේ? මමමයි. ඊගෝ එකෙන් ඉන්න දෙමව්පියෙක් හැටියට මම කියනවා මගේ මේ ළමයා හරි නරකයි. මගේ මේ ළමයා එයා හරි හොඳයි. එයාලා මගේ ඩිසයිපල්ෂිප් එක මං දීලා තියෙන ඒක පේන හින්දාවත් එයා දෙවනාසයට ප්‍රේම කරන හින්දාවත් සුද්ධ ත්‍රිත්වයේ තියෙන ඒ ගතිගුණ එයා ගාව තියෙන හින්දාවත් මුකුත් නෙමෙයි. එයා මට ආදරය කරන විදිය තියෙනවානේ. ඒක අනුව තමයි මගේ ලෝකේ මගේ ළමයා මට සලකනවා නම් එයාගේ දෙයිය හැටියට මම දෙයිය නම් මගේ ලෝකේ මගේ ළමයා මට මල් පූජා කරනවා නම් මේ බලන්න එපා ළමයා තමයි බෙස්ම ළමයා මට. අර චැලෙන්ජ් කරන ළමෙක් ප්‍රශ්න කියන ළමෙක් අහන්න නැති ළමෙක් මං කියන දේ අනේ මොකට හැදුවද මේ ළමයාව කොහෙන් ඉගෙන ගත්තද මේ ළමයා මේ දේවල් කියලා අපි අහනවා. ඇයි තාම ඉන්නේ අර පරණ හොඳ නරක ගහේ. ෆැමිලි ට්‍රී එක වෙනස් කරගෙන නැහැ. අද තමා දවස මේ මොහොත තමා මොහොත පශ්චාත්තාප වෙලා කියනවා නම් සමිඳුනේ මට මේ ෆැමිලි ට්‍රී එක වෙනස් කරලා මට පිහිට වෙන්න මේ tree of life එකට සෙට් වෙන්න. Abide in me so that I will abide in you. I am the true wine. මමයි කඳ. දෙවනාසි කියනවා ඔගොල්ලෝ අතු.
He says, I am the true vine, you are the branches. අන්න එහෙමනම් parenting වලට දැන් අද ඉඳන් අපි ජනසේගේ කකුල් දෙක ගාව ඉඳලා අපි බලමු, Lord, you direct me in all my ways. Lord, help me to acknowledge you in all my ways. සමිඳුනි, මට පිහිට වෙන්න මගේ හැම දෙයක්ම ඔබ වහන්සේගෙන් වචනයෙන් මට කතා කරන්න. මම ඇවිදින හැම අඩියක්ම ඔබ වහන්සේ තුල මට ගන්න ඉඩ අරින්න. මම හිතනවා පැහැදිලි කියලා. මොකද සහෝදර සහෝදරිනි, discipleship එකේදී අපිට එක දෙයක් තේරුම් යනවා. මගේ දරුවා කියලා අල්ලගෙන හිටපු දරුවා මගේ නෙමෙයි බව. discipleship ශ්‍රාවකත්වයට ගේනකොට විතරයි අපිට ඒක තේරෙන්නේ. හොඳට ඒක මතක තියාගන්න ඕන. නැත්තම් මගේ දරුවා මගේ, මම කරගහගෙන යන්න ඕන. ශ්‍රාවකත්වයට අපේ ළමෙක්ව අපි ගෙනෙද්දි ශුද්ධාත්මයන් වහන්සේ තුල අන්න මගේ දරුවා දන්නේම නැතුව දෙවියන් වහන්සේගේ දරුවා බවට පත් වෙනවා. සමිඳුනි, මේ දරුවෝ ඔක්කොම ඔබ වහන්සේගේ, මගේ නෙමෙයි. ඒකින්ද ඔබ වහන්සේ කියන්නේ නැතුව දෙයක් මට කරන්න ඉඩ අරින්න එපා. We have abused them big time. We have abused his children big time, my dear brothers and sisters. අපි ආයතු ප්‍රෝජන අරන් තියෙනවා අපේ ළමයින්ගේ. ඒ කියන්නේ ඒ ස්වර්ගයේ පියාණන් වහන්සේගේ ළමයින්ගෙන් අපි ආයතු ප්‍රෝජන අරන් තියෙනවා සහෝදර සහෝදරියනි. අන්න ඒකට අපි ඔක්කොලාම පශ්චාත්තාප වෙන්න ඕන දෙවියන් වහන්සේගේ ඉදිරියේ. Lord, I have abused your children. I'm sorry, Lord. I have abused them. I'm not trying to, මම මේ ඔයගොල්ලන්ට guilt එකක් ගේන්න නෙමෙයි කියන්නේ. මම මේ ඔයගොල්ලන්ට තේරුම් කරලා දෙන්න හදන්නේ දෙවියන් වහන්සේ තුල අද අපි උන්වහන්සේට බාර වුණොත් උන්වහන්සේ මේ ඔක්කොම තියෙන දේවල් වෙනස් කරන බවට අපිට දේව වචනයෙන් පොරොන්දුවක් දෙනවා. He gives us a complete promise. ළමයි ඉන්න කට්ටියත් මෙතන, ළමයි නැති කට්ටියත්, ළමයි හම්බෙන්න ඉන්න කට්ටියත් ඔක්කොලාටම අපිට කියන්න තියෙන එක දෙයයි. අපි ඔක්කොලාටම කියා ගන්න තියෙන්නේ දෙවියන් වහන්සේගේ ළමයි අපේ කියලා අල්ලගන්න අපිට අයිතියක් කොහෙත්ම නැහැ. පොඩක් මේ කියන දේවල් පපුවට ගන්න සහෝදර සහෝදරියනි. තාත්තගේ ස්වර්ග පියාණන් වහන්සේගේ ළමයි අපි හරියට හසුරුවලා නැහැ කියන එක අපිට පැහැදිලිකමක් තියෙන්න ඕන. මෙතන ඉන්නවා තාත්තලා ගොඩක්. මමත් තාත්තා කෙනෙක්. ඒ ස්වර්ග පියාණන් වහන්සේගේ හෘදයෙන් අපි ළමයින්ට සලකන්න ඕන. ඒකට හොඳම උදාහරණය තමයි ඒ හර්ෂගේ තාත්තා දුන්න රෙස්පොන්ස් එක. Growing up with children. අපි තේරුම් ගන්න ඕන හොඳට අපේ හැම ළමෙක්ගේම මොඩල් එක තමයි මායි අරියලු.
I have 7 children the Lord has given me. But their model for their lives is me and Oriel. In the same way, ඕගොල්ලොන්ගේ ළමයින්ගේ මොඩල් එක හොඳට මතක තියාගන්න. ඕගොල්ලොයි ඔයයි ඔයාගේ හස්බන්ඩ් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ වයිෆ් වෙන්න පුළුවන්. අන්න ඒකයි අපි මේ ළමයි ටිකව අපේ ඉස්සරහට දෙවනවාස දීලා තියෙන මේ ගමන ගෙනියද්දී ඒගොල්ලොත් එක්ක ග්‍රෝ වෙලා, ඒගොල්ලොත් එක්ක ටයිම් ස්පෙන්ඩ් කරලා, ඒගොල්ලොන්ව හම්බෙලා ඒගොල්ලෝ ඉන්න තැන මේ ශ්‍රාවකත්වයට ගෙනෙද්දී දන්නේම නැතුව අන්න චේන්ජ් එක එනවා. අන්න ඒක අර ශිරා අහපු ප්‍රශ්නේ දවස් දෙකකට ඉස්සෙල්ලා. ටීනේජ් කට්ටියගේ තියෙන ලොකුම ප්‍රශ්නේ තාත්තලා අම්මලා දෙමව්පිය හැටියට ඒගොල්ලොත් එක්ක ග්‍රෝ වෙලා නැහැ. අපි ග්‍රෝ වෙලා නැහැ තාත්තලා අම්මලා හැටියට ඒගොල්ලොත් එක්ක. ඉතින් no wonder we will have a massive gap in the end. ලොකු gap එකක් එන්න පටන් ගන්නවා. හේතුව තමා අපි ඒගොල්ලොත් එක්ක ග්‍රෝ වෙලා නැත්තම්, අපි ඒගොල්ලොත් එක්ක වැඩිලා නැත්තම්, ඒගොල්ලොන්ගේ ජීවිතෙත් එක්ක අපිට එන්න පටන් ගන්නවා ලොකු ગેප් එකක්. ඒගොල්ලෝ එහෙම් පිටිම අපිත් එක්ක කතා කරන එක නවත්තනවා. එන්න. හේතුව තමා ඒගොල්ලොන්ට තේරෙනවා මේගොල්ලෝ මේ අපිව කඩේ අරින්න හදන්නේ. ඒගොල්ලන්ට හොඳට තේරෙන්න පටන් ගන්නවා මේගොල්ලෝ ගහගෙන ප්ලෑන් එකක් ලෝකෙට අපිව විකුණනවා. ඒගොල්ලොන්ගේ කැමැත්ත ලෝකෙට ඒගොල්ලෝ නම්බුවක් ගන්න අපේ මාර්ගෙන් ඒගොල්ලෝ මේ වැඩේ කරන්න කියන එක ඒගොල්ලොන්ට තේරුම් යනවා ටික කලක් යද්දී. එතකොට තමයි විඩ්‍රෝවල් එක එන්න පටන් ගන්න. පොඩ විඩ්‍රෝ කරනවා. මොකද හේතුව ඒගොල්ලන්ට තේරෙනවා මං ගහන ඩිග්‍රියෙන් මේගොල්ලෝ තමයි ගොඩක් පුරස්තේරු දොඩවන්නේ. මං ගහන ඩිප්ලෝමා එකෙන් මං ගහන PhD එකෙන් මේගොල්ලෝ මේ මට PhD ගහපන් ඩිප්ලෝමා ගහපන් කිය මම පස්සෙන් එලවන්නේ මේගොල්ලොන්ටත් හොඳයි. මොකද මේගොල්ලොන්ගේ යාළුවොත් එක කියවන්න පුළුවන් මේගොල්ලොන්ට මගේ පුතාට තියෙනවා PhD එකක්. මගේ දුවට තියෙනවා MA එකක්. ඔන්න අපි පටන් ගන්නවා පොඩ අපේ ඊගෝ එක ලොකු කරගන්න පුතාගේ දුවගේ PhD එකෙන්. ඒගොල්ලෝ තේරෙනවා මේ මෙතන ඉන්නවා ඒ සිස්ටර් මට ඒගොල්ලෝ තිබ්බ ටෙක්ස්ට් එකක්. මේ දැන් ප්‍රෙයර් මීටින් එකේ ඉන්නවා අය. ඒගොල්ලොන්ට තේරෙනවා එයා ඒක ලස්සනට කියලා තිබ්බ ටෙක්ස්ට් එකේ. ඒගොල්ලොන්ට තේරෙනවා අපි මේ ලෝකේ ගහගත්ත ප්ලෑන් එකකට ඒගොල්ලොන්ව පුෂ් කරලා අපි ඒගොල්ලොන්ව ලෝකෙට බිල්ලට දීලා අපි දන්නේම නැතුව ඒගොල්ලොන්ට තේරෙන්න පටන් අරගෙන අපි මොකද්ද මේ කරන දේ කියලා. දැන් එහෙම කරෙපෙ නැතිකොට ළමයි උන් තමා කාලකන්නිම ළමයි. ඩිසයිපල්ෂිප් එක නෙමෙයි මෙතන අවශ්‍ය. අර හර්ෂගේ තාත්තා වගේ ඒ ළමයිව ඉන්න තැන හම්බෙන්න නේ. තව මෙතන ඉන්නවා ගොඩක් දෙමව්පියෝ. මම දන්නවා ඒගොල්ලෝ සෑහෙන ළමයි වෙනුවෙන් මම හර්ෂගේ තාත්තා වගේ එක්කෙනෙක් මම දන්නවා මෙතන. මට නම කියන්න බෑ. ඒ වුණාට ඒ සහෝදරයා මෙතන ඉන්නවා දැන්. එයාගේ පුතත් එක්ක එයාට තිබිච්ච බැටල් එක එයා හැන්ඩල් කරේ හර්ෂගේ තාත්තා හැන්ඩල් කරා වගේම තමයි. මේ ගැප් එක ඇයි මගේ පුතා මාත් එක්ක කතා කරන එක අඩු දැන් මගේ දුව එන්න මාත් එක්ක කතා කරන එක අඩු කියලා බැලුවොත් තේරෙන්නේ එක දෙයයි. ඒ ඇවිල්ලා අපි
ඒගොල්ලොත් එක්ක කාලය ගත කරන්නේ නැතුව, ඒගොල්ලොත් එක්ක grow වෙන්නේ නැතුව, ඒගොල්ලොත් එක්ක වැඩිලා නැහැ. අපි වෙනම පැත්තක යනවා ලයින් එක. ඒගොල්ලෝ වෙනම ලයින් එක යන්න පටන් ගන්නවා. මොකද ටීනේජර් කෙනෙක්ගෙන් තියෙන ලොකුම චැලෙන්ජ් එක තමයි ගොඩක් වෙලාවට ඒගොල්ලෝ අහපුව මොකද්ද ඔය අපේ අම්මට තාත්තටයි තේරෙන්නේ නැහැ. ඔක තමයි කියන්නේ ගොඩක් වෙලාවට. මගේ අම්මයි තාත්තයි they don't know nothing. yes no මෙතන ආලා තියෙන තව මිනිස්සෙක් වෙන ප්‍රශ්නයක් අහනවා මගෙන්. ඒ කියන්නේ අපි අපේ ළමයිව අපේ ට්‍රෝෆිස් කරගන්න එපා කියන එකද ඕකේ නට්ෂෙල් එකෙන් කියන්නේ කියලා. අපේ පදක්කම් කරගන්න එපා කියන එකද අපි කියන්නේ කියලා. හරියට හරි. ඒ කියන්නේ අපිට ගන්න බැරි වෙන පදක්කම් තමයි අපි ළමයින්ගෙන් ගන්න හදන්නේ. අපිට දුවන්න බැරි වෙච්ච රේස් අපි ළමයින්ට කියනවා දුවපම් පුතේ කියලා. ඇයි ඒ? ඌ දිව්වම මගේ ඊගෝ එකට හොඳයි. me myself will become bigger. ඕක තමයි සත්‍ය. අද මම දන්න පවුල් කීපයක් ඉන්නවා. ඒ ළමයි යුනිවර්සිටි ගිහිල්ලා නැතුව ජීවිත ඒ කියන්නේ ලොකු අරගලවල යන ළමයි. අම්මගේ තාත්තගේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි බලන්නකෝ අනේ මෙයා මේ කෑවනේ අපිව මේ ළමයා යුනිවර්සිටි වල මේ යන්න මෙයා කිසිම දෙයක් කරන්නේ නැහනේ අනේ. ඉතින් දැන් මං ආපොද අපිට බැරි දෙයට ඉන්න තැනට ඇවිල්ලා ආදරය කරන්න අර හර්ෂගේ තාත්තා වගේ අහපොම් මේ ඔයාට තේරෙන්නේ නැහැ නේද දැන් අපි කියන දේ? ඔයාට තේරෙන්නේ නැහැ අපි කියන්නේ මේ ළමයා කිසිම දෙයක් ජීවිතෙත් එක්ක කරන්නේ නැහනේ. ඔව් ඉතින් හරි ජීවිතෙත් එක්ක කරන්නේ නැහැ සහෝදර සහෝදරයනි. අපි දෙමෝපියන්ට කියන සත්ත පහකට උගණන් ගන්න. බෝන දෙයක් කියපන් මම අහන්න නැති ලෙවල් එක තමයි ඉන්නේ. ඒ ළමයි කිව්වොත් මේක කරපන් පුතේ ඔපොසිට්ම කරනවා පැත්තට ගිහින්. කෙලින්ම ඔපොසිට් එක කරන්නේ. එතනදී වෙන්නේ එන්න ගැප් එක වැඩි වෙනවා. Parents will lose it big time because they don't know how to change. අපිට change වෙන්න තේරෙන්නේ නැහැ එතනදී. දෙයි හාමුදුරනේ මේ ළමයා වැඩිගෙන එන්නේ දැන් මේ ළමයාට තේරෙනවා අපි ගහන ගේම් එක. අර මෙතන ඉන්නවා සිස්ටර් කෙනෙක් යා මට එව්ව ටෙක්ස්ට් එකක්. එයා මට very clearly ඔක්කොම මේව ටික කියලා තියෙනවා ඒකෙත්. මම මේ ආවුඩ දාන්න කියන කතාවක් නෙමෙයි මම ඒක දැකලා තියෙන ඒ ටෙක්ස්ට් එක කියපුවා මට හොඳට තේරුණා ඒ ગેප් එක එද්දී no idea අපිට උන් එනවා ටීනේජ් එකගෙන අපි තාම පරණ පොඩි ළමයි හැන්ඩල් කරන්නේ අපි හිතන් ඉන්නවා උන්ට තාම මේ 8යි 9යි 7යි නිකන් ඒ වගේ උන් දැන් ලොකු එකකට යනවා අපි හිතනවා දැන් මේක අර බෙල්ලට තද කරගෙන ඔක්කොම කරගෙන හිටියේ අපේ රේස් එක දුවපන් නැත්තම් තෝ නරකයි අපේ රේස් එක දුවොත් තෝ හොඳයි අනේ උංග ගොනාට බඳිනවා අපි දන්නේ නැතුව කරත්තෙට මේ කාගේ ළමයිද දෙවියන් වහන්සේගේ ළමයි සහෝදර සහෝදරියනි ස්වර්ග පියාණන් වහන්සේගේ අහිංසක ළමයි ස්වර්ග රාජ්‍ය ගොඩනගන්න ආපු ළමයි සහෝදර සහෝදරියනි. ඔව් මම මේ කියන්නේ සහෝදර සහෝදරියනි හොඳට තේරුම් ගන්න ළමයිව යුනිවර්සිටි යවන්න එපා. ඒ මුකුත් නෙමෙයි කියන්නේ. මම මේ අපි කතා කරන්නේ මෙතන කන්ඩිෂන් එක මගේ හෘදේ. මොකක්ද මගේ හાર્ට් එකේ කන්ඩිෂන් එක? ඇයි මම මේ ළමයි එක්ක මෙච්චර ප්‍රශ්න මම කියන දේ ඇයි මේගොල්ලෝ අහන්න ඕන? එතකොට මට රජා වෙන්න පුළුවන් හින්දාද ගේ ඇතුලේ? නෑ සහෝදර සහෝදරනි ඔක්කොම බොරු. පට්ට බොරු. මට ළමයින්ට ආදරය කරන්න බැරි නම්
ඒගොල්ලොත් එක්ක ඉඳගෙන කතා කරගන්න තේරෙන්නේ නැත්තම් ගේ ඇතුලේ තියෙන ප්‍රශ්න ඒගොල්ලන්ට වැලියුස් සෙට් කරගන්න බැරි නම් මට බිලීව්ස් සෙට් කරගන්න බැරි නම් පොඩි කාලේ ඉඳලා ඒව ෆලෝ අප් කරලා සුද්ධාත්මයන් වහන්සේ තුල තමාගේ ඕන් විස්ඩම් එක අල්ලගෙන ඉන්නේ නැතුව මෙහෙමයි මගේ තාත්තම්ම හැදුවේ කියලා ඒක කරනවා නම් මම කියන්නේ එන්නේ එතන අපිට තියෙන ප්‍රශ්නේ මෙතන PhD එක ගන්න එකවත් ඩිග්‍රී එක ගන්න එකවත් නෙමෙයි මෙතන ප්‍රශ්නේ. අනිත් එක ළමෙක් ෆේල් වුණාම ඒ ළමයාව එම්බ්‍රේස් කරන්න බැරි නම් ඒ ටාස්ක් එක කරගන්න බැරුව ගියාම පුතේ ගණන් ගන්න එපා පුතේ. ඔයා try එකක් දෙන්න. ඔයාට පුළුවන් විදියට කරන්න. ධානාංශයව අවශ්‍ය තැනට යවයි. එහෙම එන්කරේජ්මන්ට් එකක් දෙන්න බැරි නම් සහෝදර සහෝදරනි තෝ කෑවමාව මගේ නම්බුවක් කෑවා එහෙම කියලා පටන් ගත්තොත් ලෙඩේ අන්න දන්නේම නැතුව ළමයා කෙල්ලින්ම විත්ඩ්‍රෝ කරගන්නවා සහෝදර සහෝදරි ඉතින් ලංකාවේදී අපි රොයල් ගියොත් හොඳයි ළමයි සෙන්ට් පීටර්ස් අම්මට පුතා ටොප් ස්කෝලේනේ one of the best Catholic schools නේ ඒ වගේ අපිට තියෙන මේ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ගියොත් ඒතර මගේ කන්ඩිෂන් එක මොකද්ද මගේ හાર્ට් එක මේ ස්වර්ගයේ පියාණන් වහන්සේ කියන්නේ ඔක්ස්ෆර්ඩ් යවන්න නම් thank god so be it let's do it ස්වර්ගයේ පියාණන් වහන්සේ කියන්නේ රොයල් එකට යවන්න කියලා නියමයි top හැබැයි ශ්‍රාවකෙක් වෙන්න ඕන ශ්‍රාවකෙක් තමයි ඔක්ස්ෆර්ඩ් යන්න ඉදිරිපත් වෙන්නේ. අන්න ඒකයි පේරන්ටින් කියන්නේ සහෝදර සහෝදරනි. ශ්‍රාවකත්වය දෙන්න පුළුවන් ගෙදර කාලය ගත කිරීමෙන් පමණයි. අද ගොඩක් වෙලාට බලන්න දැන් ඔයගොල්ලෝ ගෙවල් වල ඉඳලානේ අපි ළමයින්ට උගන්වන්නේ. මට සුද්ධාත්මන වහන්සේ මාර දෙයක් පෙන්නුවා ඊයේ හරි පෙරේදා හරි පාන්දර. ඒ තමයි අපි පුළුවන් තරම් ඉක්මනට බලන්න උන්ට කියලා ඒ වැඩ ටික කරව ගන්න. කරන්න මේක කරන්න. අනේ. ඉතින් එක්ක තාත්තට මේ බලන්නකෝ මේක කරන්නේ නැහැ මෙයා. අනේ ඉතින් දැන් කරනවා අරු කරනවා. මේක ඉක්මනට ඉවර. දැන් මට තේරෙන්නේ අර ඇතුලේ ඉන්න දරුවත් එක්ක කනෙක්ට් වෙලා ඒ දරුවත් එක්ක කනෙක්ෂන් එකක් නැහැ. අර ටාස්ක් එක කරගන්න තමයි ඕමෙන් හරි ඒක කරගන්න. හරි වැඩි ඉවරයි දැන් ඔයයන් ඊළඟ එක්කෙනා ඉන්න නිකන් හරියට නිකන් ආණ්ඩුවේ කන්තෝරුවක් වගේ ගවර්න්මන්ට් එකේ ලංකාවේ තියෙන නාරයෙන් පිට ගියාම ලයිසන් කන්තෝරුව ඒ වගේ යන්නේ ඔයයන් අර ඇතුලේ මේ ශරීරයේ ඇතුලේ ඉන්න එක්කෙනත් එක්ක කනෙක්ට් වෙන්නේ නැහැ අර හෝම්වර්ක් එකත් එක්ක තමයි කනෙක්ට් වෙන්නේ මේ වැඩේ කරන්නකෝ මොකද වෙලා තියෙන්නේ අනේ අම්මා අප්පා ඉතින් මරලා අතෝනි දෙනවා ගේ ඇතුලේ ස්වර්ග රාජ්‍ය කෙසේ වෙතත් කෙලින්ම හෙල් ඩික්ලෑර්ඩ් ඇතුලේ ඉන්න ඒ අහිංසක ළමයාට ආදරය කරලා හාදුවක් දීලා ඌත් එක්ක කාලය ගත කරන්න කැමති නෑ ඇයි ඒ තව වැඩ වගේ තියෙනවනේ කරගන්න ගෙදරත් අපිට busy very busy අපි මෙන්න මේ බිසිනස් එක තමයි දෙවියන් වහන්සේ ලොක්ඩවුන් එකේ නවත්තලා තියෙන්නේ අපේ සහෝදර සහෝදරයෝ thank god ලොක්ඩවුන් එක ගෙනාවේ නැත්තම් අපි හෝම්වර්ක් එක්ක කනෙක්ට් වෙනවා ළමයාත් එක්ක කනෙක්ට් වෙන්නේ නැහැ සහෝදර සහෝදරියනි එයාගේ ස්ට්‍රගල් එක එයාට තේරෙන්නේ නැහැ මේක කරගන්න බයයි අම්මා කෑ ගන්නවා තාත්තා ඔලුව උඩ නැගගෙන ඒව ඒ ළමයා නියම් හාපැටියෙක් වගේ අන්තිමට බය වෙනවා ගහනවා ඒ කියන්නේ මේ කාගේ පේරන්ටින්ද මුත්ත කරෙත් ඒක මුත්තගේ මුත්ත කරෙත් ඔය විදියමයි කිරිකිත්ත කරෙත් ඔය විදියමයි ආච්චි කරෙත් ඔය විදියටමයි සීයා කරෙත් ඔය විදියටමයි අම්මා කරෙත් ඔය විදියටමයි තාත්තා කරෙත් ඔය විදියටමයි මම මගේ ළමයට කරන්නේත් ඔය විදියටමයි homework ටික complete හැබැයි අම්මා ළමයාව අඳුරගෙන නැහැ
තාත්තා ළමයට ආදරය කරලා නැහැ. පොත කම්ප්ලීට්. ටක් ගාලා ඔය පොත මෙහෙට ගෙන්න අස්සම් කරන්න. ට්‍රස් ගැහුවා අස්සන. මෙතන අස්සම් කරන්න ඔය රීඩින් ෆෝල්ඩ් එක ගෙන්න. ගැහුවා අස්සන ගෙලින් ළමයාත් එක්ක කනෙක්ට් වෙලා තුරුල් කරගෙන අන්න හෘදේ කන්ඩිෂන් එක සහෝදර සහෝදරියනි. දන්නේම නැතුව පත්තු වෙන ඔය බෝම්බේ ටීනේජ්ලා 15 16 17 18 වෙද්දී බෝම්බේ පත්තු වෙනවා ඩෝන් ගාලා. හොඳට තේරුම් ගන්න ඕන parenting වලදී there are 3 areas in every child. They have their physical needs, they have their physical changes. ඒ කියන්නේ ශාරීරික අවශ්‍යතාවයන් තියෙනවා ළමයාට. ඒට අමතරව ශාරීරික වෙනස් වීම තියෙනවා ළමයාගේ. දැන් ගැහැණු ළමෙක් වැඩිමහල් වයසටපත් වෙද්දී එයාගේ තියෙනවා ශාරීරික හෝමෝන් චේන්ජස් ඒව ඔක්කොම එනවා. ඒව ගැන අපිට සත්ත පහකට වැඩක් නැහැ. ඒත් එක්කම එයාට ශාරීරික අවශ්‍යතාවයන් එනවා. ඒක එකක්. දෙවැනි ඒරියා එක ඇවිල්ලා ඉමෝෂනල්. There will be an emotional change as you become adolescent. ඒ කියන්නේ පොඩි ළමෙක් හැටියට ඉඳලා වැඩිමහල් වයසට ඒගෙන එද්දි 10 12 13 14 වේගෙන එද්දි එයාගේ emotions ඔක්කොම change වෙනවා feelings. ඒ විතරක් නෙමෙයි එයාගේ emotions ඒ කියන්නේ needs emotional needs emotional feelings ඒවත් change වෙනවා. ඒවා සුද්ධාත්මයන් වහන්සේ තුල බලාගෙන හිටියොත් ටක් ගාලා අපිට පේනවා සහෝදර සහෝදරියනි. දැනන්සේ පෙන්නනවා. මට කියන්නේ ඒව බලාගෙන හිටපන්. හෝම්වර්ක් වල බලනවට වැඩිය ඒව ගැන පොඩ්ඩක් අවධානයෙන් හිටපන්. දුවගේ පුතාගේ. නැත්තම් මොකද වෙන්නේ? නැත්තම් දන්නේම නැතුව ළමයාගේ emotional changes වෙද්දි physical changes වෙද්දි emotional needs වෙද්දි physical needs වෙද්දි ළමයා හොයා ගන්නවා හොඳ යාළුවෝ සෙට් එකක් ඇඩ්වයිස් ගන්න. ඇයි අම්මයි තාත්තගේ ලොකු ගැප් එකක්. අම්මයි තාත්තයි ග්‍රෝ වෙලා නැහැ ළමයි එක්ක. මේක අපි අත්දැකපු දේවල් මම මේ ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න සහෝදර සහෝදරියෝ. ඔයගොල්ලන්ට කැමති නම් ඔයගොල්ලෝගේ තියෙන දේ බෙදා ගන්න. එතනදී යාළුවෝ දෙන ඇඩ්වයිස් එක තමයි ළමයාට ලොකු වෙන්නේ අන්තිමට. දන්නේම නැතුව. අන්තිමට අපි කියන මේක කන්නේ මේ යාළුවනේ මුංග කන්නේ අනේ අම්මා අප්පා ඔය යාළුවා යන්න එපා. ඔකත් එක්ක කතා. ඒ ළමයි කොහෙටද යන්නේ? ඊට පස්සේ අපි පටන් ගන්නවා යාළුවන්ට බයින්න. ඒක තමයි අර ගින්නට තවත් පිදුරු දානවා අපි. ඇයි ඒගොල්ලොන්ට කොන්ෆිඩන්ස් එකක් තියෙන යාළුවෙක්වත් අපි අල්ලන්නේ නැහැ ඊට පස්සේ. අපි දෙනවා ගේමක් උන්ටත්. ගේන්න එපා උංග මේ පැත්ත පළාතේ කියලා බයිනවා. අපි යාළුවෙක් වෙන්නේ නැතුව ළමයාගේ හොඳ එයත් එක්ක වැඩෙන්නේ නැතුව ඔන්න වෙලා තියෙන ඔකට කියනවා ජෙනරේෂනල් ගැප් එක කියලා. ඊට පස්සේ ඒ කියන්නේ emotional needs emotional changes physical needs physical changes එද්දී ඔන්න දන්නේම නැතුව boyfriend කෙනෙක්ව හරි girlfriend කෙනෙක්ව හරි හොයා ගන්නවා. ඉතාමත් භයානක තනක් ළමෙක් රිලේෂන්ෂිප් එකකට එන්න සහෝදර සහෝදරියනි. මේක මට වුණා පෞද්ගලිකව මගේ ජීවිතේ. මම මේක කාටවත් බ්ලේම් එක දාන්නේ නැහැ. මගේ අම්මට දාන්නෙත් නැහැ, මගේ තාත්තට දාන්නෙත් නැහැ. හැබැයි මට මේක මම ඇවිල්ලා තනියෙන්ම හැදිච්ච ළමෙක් මගේ ජීවිතේ. තාත්තා හිටියේ නැහැ මගේ ළඟ ගොඩක් වෙලාවට තාත්තා හිටියේ පිටරට. අම්මා හිටියේ ගොඩක් වෙලාවට ලෙඩ ඇඳේ. අම්මට ගොඩක් ප්‍රශ්න තිබ්බා. එක එක ඔපරේෂන් කළා. අක්කලා හිටියා, අක්කලා ටික හිටියේ වෙනම ඉස්කෝලේක. මම තනියෙන් මම බැලුවා කොහොමද දැන් මොකද මට අවුරුදු 6 වගේ අපේ තාත්තා ගියේ පිටරට. එතනදී මම තනි වෙච්ච තනිවිල්ල
අන්තිමට මම ලොකු ගැප් එකක් තිබ්බ අපේ අම්මගේ තාත්තගේ මගේ දන්නේම නැතුව මම ගිහිල්ලා කලවයස හරියන්නත් ඉස්සෙල්ලා සෙට් වුණා කෙල්ලෙක් එක්ක කොහොමින් හරි අර ඩිටර්මින්ම ඉඳලා ඔරියල් එක්ක සෙට් වුණා. හොඳ වෙලාවට ඔරියල් එක්ක සෙට් වුණේ. වෙන ගෑණියෙක් එක්ක සෙට් වුණා නම් මං ඒ හිටපු තත්ත්වෙට මම මෙලහට හිරේ. මම මෙලහකට හිරේ. ඇයි ඒ ළමයා ගෑණි කියන්නේ මට ගෑනු ළමෙක් එක්ක මට සෙට් වෙන්න උනේ. මම හිතුවා දැන් කවුරුත් නෑනේ යකෝ දැන් මේ ආදරේ හිඟා කාගෙන ගිහිල්ලා මම බැලුවා මේ දැන් මේ අපේ ගානේ කෙල්ලෙක් බඩු කෑල්ලක් හරි සෙට් කරගත්ත කොහොමෙන් හරි මොරටේ හිටපු ගිනිම කෑල්ලක් සෙට් කරගත්තා. හැබැයි අන්තිමට කෑල්ල හැන්ඩල් කරගන්න සත්ත පහක දෙයක් දන්නේ නැහැ. මොකද ෆවුන්ඩේෂන් එක මගේ ඒ රිලේෂන්ෂිප් එකේ පටන් ගැම්මේ ඇවිල්ලා තනිකමට ආදරේ තියෙන හිඟට කවුරුත් නැතිකමට යාළු වෙච්ච එක්කෙනෙක්. අම්මා තාත්තා නෑ මගේ ෆීලිංස් බලලා ඒගොල්ලොත් එක්ක මං ග්‍රෝ වුන්නේ නෑ. සහෝදරෙක් හරියට නෑ. මගේ අක්කගේ මගේ අතර ලොකු ගැප් එකක් තිබ්බ අවුරුදු 12ක ලොකු අක්කලා ගෙදර හිටියේ මොරටුවේ ගිහිල්ලා අන්තිමට ඔන්න මගේ රිලේෂන්ෂිප් වලට වෙච්ච දේ. මගේ හොඳම ඇඩ්වයිසර්ලා හිටියේ මගේම යාළුවෝ. ඉතින් මට හිටපු යාළුවෝ සෙට් එක ඒගොල්ලන්ගේ පෙඩිග්‍රී එක ගැන දැන් කතා කරන්න බෑ මොකද වෙලා මදි. පූජාවක් තියන්න බෑ මම. හැබැයි ඒගොල්ලෝගේ තමයි මම ඇඩ්වයිස් ගත්තා. ඉතින් ඒගොල්ලෝ දුන්නේ ඇඩ්වයිස් තමයි මට ඒ වගේ ලොකු ඇඩ්වයිස්. මම මේ රිග්‍රෙට් වෙනවා නෙමෙයි thank god මට මේ ගෑණිව හම්බෙච්ච එක. නැත්තම් වෙන එකෙක් අම්මරගෙන හබක්. මම ඇයි මේ දේ ඔයගොල්ලොත් එක්ක බෙදාගන්නේ? අපි ළමයින්ට කාලේ දුන්නේ නැත්තම් උන් අනිවාර්යෙන් සහෝදර සහෝදරියනි කවදා හරි දවසක කොල්ලෙක්ව හරි කෙල්ලෙක්ව හරි සෙට් වෙන්නේ උන්ට ඒ අපි දුන්නේ නැති ආදරය ලබා ගන්න කියන එක අමතක කරන්න එපා. මේක මගේ පවුලේ වුණා. දැනටත්. හැබැයි මම දේවනාංශගේ ඉදිරියේ සමාව ඉල්ලගෙන අනේ සමිඳුනේ මට පිහිට වෙන්න කියලා මේ තත්ත්වෙන් මාව ගොඩ ගන්න කියලා යාඥා කරා එතන ඉඳගෙන. ළමයින්ට බ්ලේම් එක දාන්න ගියේ නෑ සහෝදර සහෝදරි. මාගේ වරදින්නේ මාගේ මහත් වරදින්නේ කියලා තමයි දැන ගැහුවේ ජේසුස් ඉස්සරහ. මට පිහිට වෙන්න දැන්වත් ඒ ළමයින්ට ආදරය කරන්න අර හර්ෂගේ තාත්තා ආදරය කරා වගේ කියන එක මම දැන් කියන්නේ. ඔබ වහන්සේ පියාණනි ආදරය කරන එක මං චූටි ඩ්‍රොප් එකක් දැක්ක හර්ෂගේ තාත්තගේ. ඒ වගේ තාත්තා කෙනෙක් වෙන්න මට පිහිට වෙන්න කියලා තමයි මං කිව්වේ. තුන්වෙනි ඒරියා එක තමයි you have physical changes ශාරීරික වෙනස්කම් මානසික වෙනස්කම් ඊට පස්සේ තුන්වෙනි එක තමයි your spiritual changes. ඔන්න ටීනේජර් කෙනෙක්ට වෙන දේ spiritual awakening එකකට ඇවිල්ලා නැත්තම් වෙන්නේ කෙලින්ම ට්‍රැක් එක එම් පිටින්ම ගොඩ යනවා එළියට යනවා. ඒ තමයි පල්ලි යන්න කියන එක ඇවිල්ලා ඒගොල්ලොන්ට ගැරඩින්ට භූමි තෙල් ගහනවා වගේ වැඩක් වෙනවා අන්තිමට. ෆැමිලි ප්‍රයාස් කියන එක ගැරඩින්ට භූමි තෙල් ගහනවා වගේ වැඩක් වෙනවා. ඇයි අර ටීනේජ් ළමයාගේ ස්පිරිචුවල් චේන්ජ් එක අපි බලාපොරොත්තු වෙනවා 14 15 වෙද්දිත් උන් අනේ ඇවිල්ලා දන ගහලා thank you Jesus කියලා අපිත් එක්ක යාඥා කරා කියලා. ඕම යද්දි උන් සමහරකට කරදරෙන් බේරෙන්න හැදෙනකොට තමයි එන්නේ. උන්ට පූජාවට යන්න කිව්වොත් දැන් විහිළුවක් වගේ එක අන්තිමට. Why? They are not born again in the spirit. අපි මේ ඒම් පිළිම වෙනස් ට්‍රැක් එක ගෙනියන්න හදනවා. යන්නේ කොහෙද? මල්ලේ පොල්.
අහලා තියෙනවද ලංකාවේ කතාවක් කියනවා කොහෙද යන්නේ මල්ලේ පොළු කියලා කියන්නේ. අම්මලා වෙනම ට්‍රැක් එක කතා කරනවා. දූරු පුත්තු වෙනම ට්‍රැක් එක අපි කතා කරනවා. මම ඉමෝෂනල් චේන්ජස් කියලා දෙවනාසේ මට ෆිසිකල් චේන්ජස් උත් අපිට බලාගත්ත හැකි දේව වචනයෙන් පොඩි ඉමෝෂනල් චේන්ජ් එකක් බලත හැකි අපිට කොහොමද අපේ ගෑනු ළමයිව ට්‍රේන් කරන්න ඕන කියන එක බයිබලයේ ලස්සනට කියනවා. මම නෙමෙයි කියන්නේ මේක මාවල්ලා ගන්න එපා ඔයගොල්ලෝ. Titus 2 verse 4. ඒක පේනවනේ ඔයගොල්ලන්ට. That they මොකද්ද මේ admonish the young women to love their husbands, to love their children. අන්න මේ උගන්වන්න කියනවා මේ තරුණ ගෑනු ළමයින්ට කවදා හරි බඳින හස්බන්ඩ්ට ආදරය කරන විදිය. තරුණ ගෑනු ළමයින්ට උගන්වන්න කියනවා දේව වචනේ එයා හදන ළමයින්ට කවදා හරි කොහොමද ආදරය කරන විදිය කියලා. දැන් ඕක උගන්වද්දී අර කකුලුවා වගේ සීන් එකක් එන්න පුළුවන්. අපි ළමයාත් එක්ක ටයිම් ස්පෙන්ඩ් කරලා නැතුව මේව උගන්වන්න ටිකක් අමාරුයි. තාත්තයි අම්මයි කෙලගෙන මේව උගන්වන්න ටිකක් අමාරුයි. අම්මා කෑ ගන්නවා තාත්තට. "ඕයි මෙහෙට එනවා." අපි ලංකාවේ එමය කතා කරන්නේ ගොඩක්. තමුසේ කට වහනවා. අම්මලා කතා කරනවා මෙහෙම තාත්තලාට. ඊට පස්සේ තරුණ ගෑනු ළමයි ඉන්න අම්මලාට කියනවා ඒගොල්ලොන්ගේ හස්බන්ඩ්ස්ලට ආදරය කරන්න උගන්වන්න කියලා. මෙන්න තේරුම් ගන්න. නැවත උත්පාදනය වෙලා නැති දෙමව්පියෝ, born again නැති දෙමව්පියෝ, ශුද්ධාත්මයන් වහන්සේ තුල අවදි වෙලා නැති දෙමව්පියෝ ළමයි හදද්දී වෙන ප්‍රශ්නේ. අන්තිමට ගොඩක් වෙලාවට වෙන්නේ බැඳලා අවුරුදු 2-3ක් යද්දී දන්නේම නැතුව ඒගොල්ලෝ සෙපරේට් වෙනවා. ට්‍රේනින් එකේ පොඩි ප්‍රශ්නයක්. දුවලා ලොකු වුණාම අම්මා තාත්තට ආදරය කරපු විදිහට තමා දුවලා ගොඩක් වෙලාවට හස්බන්ඩ්ටත් ආදරය කරන්න try කරන්නේ. ඒක අම්මලා බලන් ඉද්දි දුවලා ඒ විදිහට හස්බන්ඩ්ට ආදරය කරනවා. අම්මලා අහනවා කොහෙන්ද අනේවා ඉගෙන ගත්ත ඔය විදිහට හස්බන්ඩ්ට කතා කරන්න? අපි අහනවා. එතකොට කියනවා ටයිටස් එකේ ඕගොල්ලෝ කොහෙන්ද ඉගෙන ගත්තේ? ටියුෂන් පන්ති ගියේ නෑ එළියට. ගෙදර අම්මගෙන්ම තමයි ඉගෙන ගත්තේ. හස්බන්ඩ්ට ආදරය කරන විදියටයි ළමයින්ට ආදරය කරන විදියයි. සුද්ධාත්මයන්නි අපිට පිහිට වෙන්න. සොයින් ක්ලාසස් යන්න නෙමෙයි කියන්නේ. කුකරි ක්ලාස් යවන්නත් නෙමෙයි කියන්නේ. ඔක්ස්ෆර්ඩ් යවන්න කියලාත් නෙමෙයි දැනට කියන්නේ. පොඩි කාලේ ඉඳන් උගන්වන්න කියනවා ඉන්න ගෑනු ළමයින්ට කවදා හරි බැඳපු දවසක ඔයාගේ හස්බන්ඩ්ටයි ඔයාගේ ළමයින්ටයි ආදරය කරන්න ඕන විදිහ. දැන් 9 මාරයි වෙලාව. තව මම පෙන්නන්නම් හෙට පුතුන්ට තාත්තලාට කියන දේ කොහොමද කරන්න ඕන කියලා. ඒට අමතරව අපිට බලත හැකි දාවිත් රජුරවන්ට අර බත්සීබව හොරෙන් අරගෙන උනා මාර ප්‍රශ්නයක්. මොකද දාවිත් රජුරවන්ගේ ඊට පස්සේ ආපු පුත්තු ටික පටන් ගත්තා ඒ sexual immorality I බිලියන් ගාණක් වැඩි කරලා පටන් ගත්ත ජීවත් වෙන්න. මෙතන තාත්තලා ඉන්නවනම් අපි හෙට බලත හැකි කොහොමද පුතුන්ව ට්‍රේන් කරන්නේ? ඒ දාවිත් රජුරෝ ඉගෙන ගත්ත පාඩම අපිට පොඩ්ඩක් හෙට බලත හැකි.
එයා කොහොමද දෙවියන් වහන්සේට අන්තිමට කන්නලව් කරේ? එයා ෆාස්ට් කරේ කොහොමද? දෙවියන් වහන්සේට ෆාස්ට් කරලා ප්‍රේ කරලා කිව්වා මෙතන මොකක් හරි කරන්න මගේ ළමයි ටිකට කියලා. මොකද එයාට තේරුණා එයා ගහපු කාඩ් එක අන්තිමට එයාටම කැරකිලා ආවා කියලා සහෝදර සහෝදරී. Praise the Lord. Praise the Lord. Praise the Lord. So please, we are going through a process through the Holy Spirit. We are rebuilding the wall in front of our houses as Nehemiah was asked by the Lord to do it. We are rebuilding, the Lord is rebuilding the walls around Jerusalem because the Lord is supposed to come to the city of Jerusalem first in the spiritual realm. His celestial body is the church, the body of Christ, which we are the body. We are not only an earthly body, our body, the church of God, is consists of heaven and earth. So the whole heavenly body is connected to the earthly dimension as well. Heavenly church, heavenly body is the people who have gone before us. They are also part of this church. Example, Blessed Mother. They're part of this church. She's part of this church. Example, Abraham, Peter, John. So we are not alone doing this, my dear brothers and sisters. More than anything, Jesus Christ, the Lamb of God, as the head of the church, Jesus Christus Wahanse, the Batbeken Ape, the Anhanseki Batalu Potakiano, Tama, me Sabahave, he said, I think Api me Eartheke rebuild කරන දේ ශුද්ධාත්මයානු අපේ තුලින් හොඳට මතක තියාගන්න ඒකේ heavenly එකෙන් එන effect එකක් හින්දායි ඒ effect එක හින්දායි අපි මේ ටිකේ මේ වැඩ කටයුතු කරගෙන යන්නේ කියන එක. Don't take this lightly. This is very important for all of us. So let's pray to the Holy Spirit as we enter into the Eucharistic celebration. As we receive his body, as we eat his body, drink his blood, උන්වහන්සේගේ ශ්‍රී ශරීරේ කාලා උන්වහන්සේගේ ශ්‍රී රුධිරේ බීලා ශුද්ධාත්මයන් වහන්සේට කියමු අපිට ඔබ වහන්සේගේ වචනය පරිදි ඉටු වෙන්න කියලා. මොකක්ද අපි කියන්න ඕන? මරියතුමී කිව්වා වගේ දැන් මෙතන වචනයක් තියෙනවා හිත උපදේශي. That they මොකද admonished ADM admonish මර සමායන්න ඕනේ ඉංග්‍රීසි කාරණයක් නෙමෙයි. Instruct. Okay, instruct, teach. මේ ඉංග්‍රීසි ටීචර් කෙනෙක් නෑ හැබැයි that they admonish the young මගේ දිවත් පැටලෙනවා. The young women to love their husbands, to love their children. සප්‍රසාද වහන්සේ තුල මේක ඇත්තක් වෙන්න කියලා අපි ශුද්ධාත්මයට යාඥා කරමු. Praise the Lord. This is all about training our children. Nothing else, my dear brothers and sisters. All about training our children. We have great time. We have enough time in lockdown. So please don't worry. God can make an utter mess turn into his glory. Good example. David. දෙවියන් වහන්සේ කඩාගෙන වැටලා තියෙන කාලකන්ණි වෙලා තියෙන තැන් වලට ආපුවම දන්නේම නැතුව ස්වර්ගය පතල වෙනවා. දාවිත් රජුරුන්ට උනේ ඒක. එයාගේ බ්ලඩ් ලයින් එකට තමයි දෙවියන් වහන්සේ ආවේ. ඉතින් ඒ වගේ මෝසෙස් utter mess, a murderer. Abraham utter mess. Slept with the servant in the house. Noah, utter mess.
ඉතින් අපි මේ ඔක්කොම මෙස් එක තමයි කට්ටිය ඉඳලා තියෙන්නේ. පීටර් 8 මෙස් 9 නෙමෙයි 8 මෙස්. ඉතින් ඒකින්ද බය වෙන්න එපා. අද right now is the time. Repent and enter into the kingdom of God. So shall everything will go according to his will and his purpose. Praise the Lord.